අයිබෝවන් හරිද හරියට ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත ශ්‍රී ලංකාවේ පැතිර යන කොවිඩ් වෛරසය හඳුනාගනී. වෛරසය පැතිරීම වේගවත්. වෛරසයේ වෛරස් ප්‍රමාණය ඉතාම වේගෙන් ශරීරය තුළ විශාල ප්‍රමාණයක් වර්ධනය වනවා. නව වෛරස් කාණ්ඩය විදේශයක සිට පැමිණ ඇති බවට තොරතුරු. මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන් සංඛ්‍යාව 7000 ඉක්මවයි. බස්නාහිර පළාතේ කොවිඩ් වැළඳුණු පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවත් ඉහළට. වත්තල කර්මාන්ත ශාලාවක 49කටත් වෛරසය වැළඳෙයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටට සෙත්පතා සියලු විහාරස්ථානවල රත්න සූත්‍රය සජ්ජායනා කරන්න අගමැති මහා සංඝරත්නයෙන් ඉල්ලයි. 29:30 බස්නාහිරින් පිට වූ පුද්ගලයින්ට ඔවුන් සිටින ස්ථානයේදීම දින 14ක් නිරෝධායනයට. දකුණු පළාත් නගරාධිපතිවරයෙකු ඉඩම් කොල්ලයක. සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන වීඩියෝ පිළිබඳව ඇමති නාමල්ගෙන් ප්‍රතිචාර. වත්මන් යුද හමුදාපතිවරයාට ඇමරිකාව පනවා ඇති සංචාරක තහනමට තම පක්ෂයේ එකඟයි. TNA මන්ත්‍රී සුමන්තිරන් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. COVID-19 වසංගතය හමුවේ රටට සහ ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ සියලුම විහාරස්ථානවල රත්න සූත්‍රය සජ්ජායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර සිටිනවා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ රටට සහ රටවැසියන්ට සෙත් පතමින් දිවයිනේ සෑම විහාරස්ථානයකම රත්න සූත්‍රය සජ්ජායනා කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. COVID-19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයේම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබෙනවා. එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කරගනිමින් මේ වන විටත් රත්න සූත්‍රය සජ්ජායනා කිරීම සිදුවනවා. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලු විහාරස්ථානවල සෑම දිනකම රත්න සූත්‍රය සජ්ජායනය කරමින් රටටත් ලෝකවාසී සියලු ජනතාවටත් ආශිර්වාද හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ඉල්ලා සිටිනවා. අද දින නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7185ක් දක්වා ඉහළ ගියා. මේ අතර මේ වන විට රටේ ව්‍යාප්තව පවතින කොරෝනා වෛරස් කාණ්ඩය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් රටේ පෙර පැවති වෛරසයට හාත්පසින්ම වෙනස් බවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා. එමෙන්ම එම වෛරසය විදේශයක සිට පැමිණි එකක් බවටද අනාවරණය වී තිබෙනවා. මෙවන විට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මීට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබූ කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ප්‍රකාශ කළා. පැතිරෙමින් පවතින මෙම කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිලීකා මලවිගේ විසින් පරීක්ෂණයක් සිදු කර ඇති බවත් එහිදී මෙලෙස ව්‍යාප්ත වන වෛරස් කාණ්ඩය මීට පෙර මෙරටින් වාර්තා වූ COVID-19 කාණ්ඩයට අයත් නොවන බවට තහවුරු කරගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ. දැනට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූ අයෙකුට වෙනත් අයෙකුට ඉතා කෙටි කාලයකින් පැතිර යා හැකි බවට හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරස් කාණ්ඩය B142 යන අණු කාණ්ඩයට අයත් SARS වෛරසයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවත් එය විදෙස් රටකට සම්බන්ධ වෛරසයක් බවටයි දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ. මේ අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියද අද මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවි ඇතුළු කණ්ඩායම දැනට මේ රටේ පැතිර පවතින වෛරසයේ ප්‍රභේදය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් පරීක්ෂණාගාර තුළ සිදු කළා. ඒ අනුව මේ කාලය තුළ ලංකාවේ තිබෙන්නේ COVID-19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණයි. ඒ ප්‍රභේදය මිනුවන්ගොඩද ගත්තත්, බේරුවල ගත්තත්, මාළු වෙළඳ සැලේ ගත්තත්, කොහේ ලංකාවේ ගත්තත් මෙම වෛරස් ප්‍රභේදය පමණමයි ලංකාවේ තිබෙන්නේ. ඒ වෛරස් ප්‍රමාණය ඊටාම වේගයෙන් ඇඟ තුළ විශාල ප්‍රමාණයක් වර්ධනය වන බවත් ශීඝ්‍රයෙන් පැතිරෙන්නට පුළුවන් වෛරස් ප්‍රභේදයක් බවත් එම මහාචාර්ය කණ්ඩායම පරීක්ෂණ වලින් අද ඔප්පු කරලා තියෙනවා. ලංකාවේ වෙනදා පැවතිච්ච COVID-19 වෛරස් ප්‍රභේදය වගේ නෙවෙයි මේ වෙලාවේ මේ රටේ තිබෙන වෛරස් ප්‍රභේදය.
මෙරට විසිවන කොරෝනා මරණය අද උදෑසන වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක්. ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. පසුගිය 29 වන දින අදාළ කාන්තාව ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර ඇය නිදන්ගත රෝගවලින් පෙළී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අදාළ කාන්තාව ඊයේ දින මියගොස් ඇති අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුව ඇය කොවිඩ් රෝගියෙකු ලෙස තහවුරු වී තිබුණා. ශ්‍රී ලංකා ජාතික රෝහලට ඔක්තෝබර් 29 වෙනිදා ඇතුළත් කරන ලද අවුරුදු 54ක් වයස ඇති කොළඹ 12 ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවක් ඊයේ දවස තුල මියගොස් තිබෙනවා. ඇයගේ PCR පරීක්ෂණයකින් ඇයට COVID-19 රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. ඇය රෝහලට ඇතුළත් කර තිබුණේ දියවැඩියා රෝගය ඉතාමත් උත්සන්න වීම නිසා වමනය සහ උදරයේ වේදනාවක් සමගයි මෙය අපේ රටේ විසිවන COVID-19 මරණය විදියට වාර්තා වෙනවා. අද උදැසන 20 වන කොරෝනා මරණය ලෙස වාර්තා වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය පිළිබඳ අවසන් කටයුතු අද සෞඛ්‍ය නිරෝධායන රෙගුලාසි අනුව සිදු කෙරුණා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඊයේ දිනය තුළ මෙරටින් COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් 633 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 264 දෙනෙකු වාර්තා වී තිබුණා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 162 දෙනෙකු වාර්තා වුණා. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5ක් වාර්තා වී තිබුණා. කුරුණෑගල සහ මල්ලවපිටිය යන ප්‍රදේශවලින් COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද කුරුණෑගල සහ මල්ලවපිටිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. දැනට දින දෙකකට පෙර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පුද්ගලයන් 85 දෙනෙකුගෙන් සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් පුද්ගලයන් 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණා. මෙම පුද්ගලයන් අතර බේරුවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යාවක්ද වන අතර ඇයගේ පියාද කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මෙවන විට රෝහල්ගත කර තිබෙනවා. එසේම මෙම ආසාදිතයින් අතර බහුදින තීව්‍ර යාත්‍රාවකින් මුහුදු ගිය දීවරයෙකුද වනවා. බේරුවල වරාය තුලට පිවිසුන දීවර ප්‍රජාවක් මේ දේ පොසිටිව් වෙලා තියෙනවා. මේක සැලකිය යුතු කරුණක්. ඒක නිසා අපි නැවත වරක් රෝග ආවේක්ෂණ කටයුතු වෙනත් මගකට යොමු කරමින් අපි බේරුවල දීවර ප්‍රජාව තුල PCR පරීක්ෂණ කරමින් රෝගීන් හඳුනා ගැනීමකට අපි ඉදිරියේදී කටයුතු කරනවා. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින කර්මාන්ත ශාලාවක COVID-19 ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා ප්‍රකාශ කළා. මේ අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පසුගිය දෙදින තුළ සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් 75 දෙනෙකු රෝහල්ගත කිරීමට ඊයේ රාත්‍රියේ සහ අද අලියම කටයුතු කළා. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ දින දෙකක් තුළ වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් 75 දෙනෙක් අදාළ රෝහල කරා පිටත් කර යැවීමත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු සහ සමාජිකයෙකුට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමාජිකයින් 2 දෙනෙකුට සහ බොරැල්ල පොලිසිය නිලධාරීන් 6 දෙනෙකුට මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලික කළුවෙව මහතා අද පසුරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ පවතින තත්ත්වයේ මත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය අත්‍යවශ්‍ය සහ දෛනික රාජකාරී කටයුතු කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කරන බවත් ඇතැම් පාර්ශවයන් විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධව සිදු කරන පදනම් විරහිත ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. මේ අතර මඩකලපුව ආර්යම්පති ප්‍රදේශයේ පිහිටුව ඇති බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 3ක් තාවකාලිකව වසා දමා තිබෙනවා. මඩකලපුව කල්වාංචි කුඩි සහ මාවට් මාරියල් ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ඥාතින් පිරිසක් ආර්යම්පති බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කොවිඩ් ආසාදිත පොකුරක් නිර්මාණය වූ පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැල් සංකීර්ණයේ විෂබීජ හරණ කටයුතු අද දින සිදු කෙරුණා. කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ගත් ඇතැම් පියවර නියමිත වේලාවට ගත්තේද යන්න පිළිබඳ සමාලෝචනය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කොළඹ දිස්ත්‍රික්කයටත් රෝගීන් එන්න පටන් ගත්තට පස්සේ අපි යම් පියවර ගත්තා. නමුත් ඒ පියවර නියම වේලාවටද අපි ගත්තේ සහ ඒ පියවර ව්‍යාප්ත කිරීමේදී අපි හරි තැනකද හිටියේ කියන එක සම්බන්ධයෙන් අපි සමාලෝචනය කළ යුතුයි ඉදිරියේදී හොඳ තත්ත්වයකට රටක් විදිහට එන්න. අර ජාතික මට්ටමින් හැම තීරණයක්ම ගැනීම හරහා සමහර ප්‍රමාදයන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි එදත් යෝජනා කළා දිස්ත්‍රික්ක මට්ටමට යම් බලතල ප්‍රමාණයක් දෙන්න, දිස්ත්‍රික් කමිටු වලට යම් බලතල ප්‍රමාණයක් දෙන්න. තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රෝගියෙක් හමුනොත් මේ ප්‍රදේශ හුදකලා කිරීම ඇතුළු ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් බලතල ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට දෙන්න. සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව අපි දවසින් දවස වැඩි කරමින් ඉස්සරහට යනවා. සෞඛ්‍ය පද්ධතිය උපරිමයෙන් දියුණු රටවල් වල රෝගීන් එක්තරා මට්ටමකට ආවට පස්සේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙනවා. PCR පරීක්ෂණයකට තමන් භාජනය කළා නම් ප්‍රතිඵල එනතෙක් ඊටාම වගකීම් සහගතව හැසිරෙන්න. එහෙම අහන්න නැත්නම් අපිට ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන තැනට යන්න වෙනවා. කොවිඩ් කියන්නේ ජාතික ව්‍යසනයක්. එක අරමුණක වැඩ කිරීමෙන් තමයි කොවිඩ් ජය ගන්න පුළුවන්. කුඩා පුකුරු නිර්මාණය වීම හරහා අපි ඉන්නේ ඉදිරිය අවදානම් සහගත තත්ත්වයක. ඔකේ කිසිම විදියකින් මේ PCR පරීක්ෂාව කිරීමට පෙර කිසිදු ඖෂධයක් ලබා දීම අවශ්‍ය නැත. ඒ හින්දා එහෙම පෙති දෙනවා, ඉන්ජෙක්ෂන් දෙනවා, ස්ප්‍රේ ගහනවා. ඒවා සේරම ඔවුන් පෙර දැනුම් දීමකින් පස්සේ තමයි එන්නේ. අනියත රැවටීම් වලට ලක් වෙන්න එපා. අප පහුගිය කාලේ පුරාවටම ඔබට මේ දැඩි අවදානම් පිළිබඳව දැනුවත් කරේ අපේ රටත් සීමිත සම්පත් සංඛ්‍යාවක් තියෙන රටක්. මහජනතාව විදිහට ඔබත් මමත් අපි සියලු දෙනාම තවත් වැඩිපුර රෝගීෙක් වාර්තා නොවන ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. නිරෝධායන ඉදිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් සහ කුලියාපිටිය කොට්ටාසයෙන් 29 සහ 30 යන දෙදින පිට පළාත් වෙත ගිය පුද්ගලයන් දැනට නවතන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එලෙස පිටව ගිය පුද්ගලයන් 454 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි අද පසුරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අපි සඳහන් කරා පසුගිය 29 වෙනිදා ඒ වගේම 30 වෙනිදා යම් කිසි පිරිසක් බස්නාහිර පළාතෙන් බැහැරව නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරලා ගොස් තිබෙනවා නම් එම අය එම ප්‍රදේශවලම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන ලෙසට ඒ ආකාරයට ලංකාවේ විවිධ ප්‍රදේශවලට බස්නාහිර පළාතෙන් නිරෝධායන නියෝගයට පටහැනිව ගොස් සිටි පවුල් සහ ඒ පවුල්වල සමාජිකයන් සොයාගෙන තියෙනවා. විවිධ සංචාරක නිකේතනවල හෝටල්වල ලැබුම්ගෙන සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී මේ අය පිළිබඳව තවදුරටත් සොයා ගැනීමට නොහැකි වුණත් නැවත සඳුදා දිනේදී ඔවුන් උදෑසන පැමිණෙන විට ඒ සම්බන්ධව බස්නාහිර පළාතට ඇතුළු වෙන ස්ථානවලදී දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. එසේ පරීක්ෂාවකට ලක් කර ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනවා. ඉන් පසුව ලැබෙන සාක්ෂි මත මේ අයට විරුද්ධව අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරනවා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත ඒ වගේම පසුගිය ඔක්තෝබර් 15 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව යම් කිසි කෙනෙක් මේ ආකාරයට නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරලා වරදකරුවොත් ඒ තැනැත්තාට රුපියල් දසදහසක දඩයක් මාස 6ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමක් සහ එම දෙකටම යටත් කිරීමට අධිකරණයට හැකියාවක් තියෙනවා. මේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට සිදු කර ඇති PCR පරීක්ෂණවල වාර්තා 20000ක් පමණ ප්‍රමාද වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද රාජාංගනයේ ශ්‍රී විමල ධර්මායතන විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවිත අදහස් දක්වමින් ආපහු හැරිලා බැලුවොත් ඔක්තෝබර් මුල මේ කොරෝනා දෙවෙනි රැල්ල නිර්මාණය වන්නට පෙර අපේ රටේ ආසාදිතින් හිටියේ 3388ක් වැනි ප්‍රමාණයක්. අද වෙන විට සති 4ක් ඇතුළත 7000කින් වැඩි වෙලා තිබෙනවා. එදා කොරෝනාව මැඩ පවත්වන්නට ගත්තු පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකරේ 20 වෙනි සංශෝධනය අනුමත කරගන්නට තිබුණු ආසාව නිසා. දේශපාලන ආසාව රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය රැක ගැනීම අභිබවා ගිහිල්ලා රටේ න්‍යාය පත්‍රයේ බවට පත් වුණා.
අද වන විට PCR පරීක්ෂණ 20000ක ප්‍රතිඵල නැහැ. මේ ප්‍රතිඵල ලැබීම අඩපණ වීම තුළ තවත් භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවා. වත්තල ප්‍රදේශයේ 1000කට වැඩි ප්‍රමාණයක් සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කරගෙන තවත් පොකුරක් නිර්මාණය වෙනවයි කියන කතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගෙන් අපි දැනගත්තා. මේක ඊටාත්ම භයංකාර තත්ත්වයක්. බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් සිදුවන බවට පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ප්‍රමුඛුන්ගේ නම් සඳහන් කරමින් ඔවුන් අදාළ ජාවාරම සිදු කරන බවයි සමාජ මාධ්‍ය දර්ශන තුල පවතින්නේ. මෙතර මෙම වීඩියෝ පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද නිකුත් කර තිබෙනවා. දේශපාලන හයිය බලපුලුවන්කාරකම් පෙන්වමින් නොයෙක් අසාධාරණකම් අකටයුතුකම් කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඕනෑ තරම් අපට ඉදිරිපත් කරන්නට පුළුවන්. කුමන රජයක් විසින් බලය හොබවනු ලැබුවද අවස්ථාවාදීන් සිදු කරනු ලබන්නේ සිය බලපුලුවන්කාරකම් පෙන්වමින් අහිංසක මිනිසුන්ට අඩන්තේ ටම් කිරීමයි. මේ ආකාරයට ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ සහ ඊට සම්බන්ධ පවුලේ සමාජිකයින්ගේ නම් තනතුරු භාවිතා කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ බලහත්කාරකමක් සිදු කරන බවට පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වෙමින් පවතිනවා. මෙම වීඩියෝ පටයට අනුම චෝදනා එල්ලවන්නේ දකුණු පළාතේ නගරාධිපතිවරයෙකුටයි. මෙම වීඩියෝ පටය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම අගය කළ යුත්තක්. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සහ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙම වීඩියෝ පටයට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ මා සහ මගේ පවුලේ සමාජිකින් නම් සඳහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වනවා දුටුවා. එවැනි සාපරාධී ක්‍රියාවන් කිසිසේත් සැහැල්ලුවට නොගන්නා අතර මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනටමත් සොයා බලමින් සිටිනවා. මා හෝ මගේ පවුලේ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී හෝ අනුබල දී නොමැති බවට මට සහතික විය හැකි. ඒ නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් වල තැබූ සටහනයි. විවිධ බලපුලුවන්කාරකම් පෙන්වමින් අහිංසක මිනිසුම් දඩයන් කිරීමට උත්සාහ දරන මෙම පුද්ගලයින්ටද වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි සාධාරණයේ නීතිය ගරු කරන සමාජයක් ඉල්ලා සිටින්නේ. මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාවය දේශීයව සපයන බවට ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බව බතික් අත්‍යන්තර සහ දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වුණා. ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කරන අතර ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ඉහළ ප්‍රමිතියකින් යුක්තව මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්‍යන්තර ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදකයින් සූදානම් බවයි දයසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ. බතික් නිර්මාණයක් ලෙස සකස් කළ ජාතික දජ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. මේ අතර දිගු කාලීන ජනතා අවශ්‍යතාවයක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා. පසුගිය අගෝස්තු මාස 29 වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ගයේ වත්මන් තත්ත්වය විමර්ශනය කොට පරිසරයට හානි නොවන අයුරින් එය දින 90කින් වැඩ නිම කිරීමට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අපේක්ෂිත ඉලක්කය වන දින 90 ඇතුළත මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන්
අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මාර්ගයේ ඉදිකිරීම කඩිනමින් සිදුවන බැවින් නොවැම්බර් මාස පළමු වන සතිය තුළ එය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් යුද හමුදා ඉංජිනේරු බලකාය ප්‍රකාශ කළා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හා පවුලේ සමාජිකයින්ට ඇමරිකාවේ සංචාරය තහනම් කරමින් පනවා ඇති තහනම පිළිබඳව ඇමරිකානු රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ඒ යාපනයේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වත්මන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සමාජිකයින්ට ඇමරිකාවේ සංචාරය තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ සිටින ස්ථාවරය පිළිබඳව පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එහිදී රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව නීත්‍යානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් එය නැවත සලකා බැලීමට විවෘතව කටයුතු කරන බවයි. එය නීත්‍යානුකූලවත් තාක්ෂණානුකූලවත් නිවැරදි ආකාරයට සිදු වනු ඇති බවත් එය එසේ සිදු කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළද විවිධ මත පළ වෙමින් තිබූ අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙලෙස අදහස් පළ කළා. நேற்று முன்தினம் அமெரிக்க ராஜாங்க செயலாளர் இலங்கைக்கு வந்திருக்கிறார். தற்போது வந்த ராஜாங்க செயலாளர் අමරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගියදා මෙරට සංචාරයකට එක් වුණා. රාජ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කරන අවස්ථාව ලැබුණේ ජනාධිපතිවරයාට විතරයි. ඔහු තම හමුවේදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එහිදී වැදගත්ම කාරණයක් විදිහට සාකච්ඡා කරලා තියෙන්නේ මෙරට යුද හමුදාපතිවරයාට ඇමරිකාවේ සංචාරය තහනම් කරමින් පනවා ඇති තහනම ගැන. ඉතින් එහිදී ඔහු පැහැදිලිවම කියලා තියෙනවා එම තහනම ඉවත් කරන්න ඇමරිකාව සූදානම් නැහැ කියලා. එලෙස ඇමරිකානු රජයේ සිටින ස්ථාවරය පිළිබඳව අපේ පක්ෂය එකඟ වෙනවා කියලා මට කියන්න පුළුවන්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඇමරිකාවේ නෙමෙයි මොන ලෝකෙන් ආවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අපේ රටේ ජනාධිපතිවරයා. ඉතින් අපි ස්වාධීන රාජ්‍යයක් හැටියට ස්වාධීන ආකාරයට කටයුතු කරනවා. විපක්ෂයේ අයට අඬබර ගහන්න ওই තරම් අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍ය ලේකම්තුමාගේ කතාවදී චීනෙත් අදාළ කරන්න කතා කරා. නමුත් අපේ ජනාධිපතිතුමා මේ ඔක්කොම සමතකරපත් වෙන විදිහට තමයි කතාව කරන්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේදී කරපු සාකච්ඡාවල මොනවද ප්‍රතිඵලය? ඇමරිකාව මොන විදිය දේවල්ද අපට දෙනවා කිව්වේ? අපි මොනවද ඇමරිකාවට ඒ වෙනුවෙන් ඇමරිකාවත් එක්ක එකඟතාවලට ආවි කියන එක දැනගන්න අයිතියකුයි යුතුයකමකුයි මේ රටේ ජනතාවට තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ බාල බොළඳ උත්තර දෙන්න එපා. අද මේ රටේ කොවිඩ් ආසාදිතයෝ ඉතාම අමාරු තැනකට වැටෙනවා. මොකද අද රෝහල් වල ඇඳන් හිඟයකටපත් වෙනවා. මේක ලෝක වසංගතය. අපි පරිස්සම් වෙන තරමට තමයි රටත් ආරක්ෂා වෙන්නේ. ආණ්ඩුව විශාල පරිශ්‍රමයක් යොදලා තියෙනවා ජනතාව ආරක්ෂා කරන්න. ඒ නිසා තමයි සංචරණ තහනම් කරනවා, ඇඳිරි නීතිය වැඩනවා. මේ හැමදේම ආණ්ඩුවට කරන්න වෙලා තියෙන්නේ අපි ගාව තියෙන පුද්ගලික පරිශ්‍රම අඩුකම නිසා. මුළු ලෝකෙම ඉතාමත් දක්ෂ ලෙස කොවිඩ් මර්ධනය කර කියපු පාලකයෝ අද මොකද වෙලා තියෙන්නේ? අද රටේ තැනක ඇඳිරි නීතිය, තැනක කඩසාප්පු වහලා මේ රටේ ජනතාවට හරියට කන්න නැහැ. රටේ ජනතාව මේ කොවිඩ් 19 වසංගතයට මුහුණ දෙන්නේ තනියෙන්. වන අලියෙකුගේ පහර දීම හේතුවෙන් මහියන්ගනය සොරබොර ජනපදයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කලක සිට මහියංගනය ප්‍රදේශයට අයත් සොරබොර ජනපදයේ සහ මිනිපේ ජනපදයේ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති වනාලි තර්ජනය නුහුරු නුපුරුදු පුවතක් නොවේ. දිගින් දිගටම සිදු වූ මෙම වනාලි තර්ජනය හේතුවෙන් අසීරුතාවයට පත් එම ගම්වාසීන්ගේ දැඩි ඉල්ලීම මත පසුගියදා වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම ගම්වාසීන්ගේ ජන ජීවිතය අඩාල කරමින් ගම්මානය පුරා සැරිසැරූ වනාලියෙක් අල්ලා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් එම වනාලියා අල්ලා දෙදිනක් ගතවීමටත් පෙර තවත් කනකාටුදායක පුවතක් සොරබොර ජනපදයෙන් අපට වාර්තා වුණා. ඒ නැවතත් මෙම ජනපදයට පැමිණි තවත් වනාලියෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පිළිබඳවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහියංගනය සොරබොර ජනපදයේ නව මකුළුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි සිව් දරුපියෙක්. අපි උනත් පාරේ යන්නේ එනවා ගම ගෙදර උනත් ඉන්නේ බය වෙනකොට හාලි ගමට එනවා වරන්ජීවකින් ආවා නම් මේ මිනිස්සු මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් අද මේ මිනිහා මරුවා. හෙට තව කී දිනකට ඒක වෙයිද? කරදර වෙයිද කවදාට හරි ගෙවල් කීයක් කඩයිද කවුද? තව ඉන්නේ නිලධාරි ඔක්කොම දැන් තව පොඩ්ඩකින් යනවා. කලියකට කරදරයක් වුණා නම් දැන් නිලධාරි කී දෙනෙක් ඇවිල්ලාද? අනුස්සයකට විරියලයක් වුණා වගේ යොත්තු කිසිම කෙනෙක් නැහැ. වනාලි තර්ජනයේ
හේතුවෙන් මෙලෙස නිරන්තරයෙන් පීඩාවට පත්වන මෙම ජනතාව යළි යළිත් නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා තාවකාලික විසඳුම් වෙනුවට ස්ථිර විසඳුමක් ලබා දී කඩිනමින් තම දෛනික ජීවිතය යථාවත් කර දෙන ලෙසයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. වවුනියාව පුවරසන්කුලම යන්නූර් ප්‍රදේශයේදී අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ බුරුත දෙව තොගයක් පුවරසන්කුලම විශේෂකාර්ය බලකාය නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුවයි. මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සහෝදරයින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මහියංගනී ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරුපියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මුඛාවරණ දසදහසක් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ දුක හඳුනන අපි සංවිධානයේ මූලිකත්වයෙන් ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අප ඇලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.